समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්බවෝති අනියත සසර නියත පෙරුම්දම් පුරා ලෝ සතවෙත පතල මහා කරුණාවෙන් ලොවට සිත සැලසූ මහා කාරුණික බුදු අමාමෑණියන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබ සියලු දෙනාටම සිතක් සාන්තියක් යහපතක්ම සැලසේවා. පින්වත්නි, මේ ලෝකේ අපිට පෙනෙන දැනෙන හඳුනාගත් යම් යම් ශක්තියින් තියෙනවා. අපි හඳුනාගත් ඒවා තියෙනවා. අපි හඳුනාගෙන තියෙනවා. යකඩවලට යම් ශක්තියක් තියෙනවා. හුළඟට යම් ශක්තියක් තියෙනවා. ඒ වගේ සමහර දේවල් වලට යම් යම් ශක්තියින් තියෙනවා කියලා අපි හඳුනාගෙන තියෙනවා. ඒ වගේ අපිටත් ශක්තියක් තියෙනවා. මොකද්ද? ඇඟේ අපිට ශක්තියක් තියෙනවා කියලා සමහර අය හිතනවා. ඇඟේ ශක්තියක් තියෙනවා කියලා හිතාගෙන ඒ ඇඟ රැකගන්න යම් යම් දේවල් කරමින් ජීවිතය ගත කරනවා. ඔව්, අපිට ඇඟේ යම් ශක්තියක් තියෙනවා. ඒත් ඔබ හිතනවාද, ඔබ හිතුවාද ඔබට මේ ලෝකේ මහා ශක්තියක් තියෙනවා? මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කළා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යත ඉදම් භික්කවේ චිත්තා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නතුනි, මේ ශරීර කූඩුව තුල ඔබට මට මහා ශක්ති සම්පන්න දෙයක් තියෙනවා. මොකද්ද? යත ඉදම් භික්කවේ චිත්තා. ඒ තමයි චිත්ත ශක්තිය. මේ චිත්ත ශක්තිය හඳුනාගත්තොත් යම් කෙනෙක් චිත්තම් භික්කවේ ආසේවිතම් භාවිතම් බහුලීකතං මහතෝ අත්ථාය සංවත්තති. මේ සිතේ තියෙන ශක්තිය යම් කෙනෙක් හඳුනාගෙන ඒ හඳුනාගත් පිළිවෙලට යම් කෙනෙක් එහි ගමන් කරනවා නම් ඒ පුද්ගලයාට මේ ලෝකේ යන්න බැරි තැනක් නැහැ. ඔහු නොයා යුතු තැනක් නැහැ. ඔහුට යන්න පුළුවන් උපරිමය ඔහු ගමන් කරනවා. සමහර වෙලාවට මේ විදිහට කිව්වහම ඔබට මේක ටිකක් ගැඹුරුයි කියලා හිතෙන්න පුළුවන්. ඔබ මෙහෙම හිතන්න, අපේ සමාජයේ ඉන්නවා පින්වත්නි, අපි හඳුනාගත් අය, ගුරුවරු ඉන්නවා, ඉංජිනේරුවරු ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා, පරිපාලන නිලධාරීන් ඉන්නවා. මේ වගේ අය කොහොමද ඒ තනතුරු වල ඉහළට ගියේ? ඒ අයගේ ශක්තියින් යම්කිසි කෙනෙක් හඳුනාගත්තා. ඒ හඳුනාගෙන ඔහුට ඒ මාර්ගයේ යන්න අවශ්‍ය වටපිටාව, අවශ්‍ය පරිසරය හදලා දුන්නා. ඒ ඔස්සේ ගමන් කරමින් තමයි ඔහු ඉහළ තැනට, මේ ලෝකේ වෛද්‍යවරු වෙන්න ඉහළම තැනට ගිය මිනිස්සු ඉන්නවා. ඉංජිනේරුවරු ඉන්නවා ඉහළටම ගිය මිනිස්සු. ඉතින් පින්වත්නි,
ඔබත් කතා කරනව නේද මෙන්න මේ විදිහට. මගේ පාසලේ මගේ පන්තියේ එකට හිටපු මගේ යාළුවා අද දක්ෂ වෛද්‍යවරයෙක්, දක්ෂ ඉංජිනේරුවරයෙක්. මට ඒ තැනට යන්න බැරි වුණානේ කියලා සමහරු කියනවා. එයාට ඒ චිත්ත ශක්තිය, ඒ ශක්තිය නැතුව නෙමෙයි. මම මේ සඳහන් කරන්නේ පින්වත්නි, හැමෝම වෛද්‍යවරු වෙන්න ඕනේ, හැමෝම ඉංජිනේරුවරු වෙන්න ඕනේ කියන එක නේ මම සඳහන් කරන්නේ. අපිට තියෙනවා යම් ශක්තියක්. මේ ලෝකයේ පින්වත්නි, මේ සමාජයේ අද ලෝකයේ අධ්‍යාපන මනෝවිද්‍යාව තුල උගන්වනවා ඕනම පුද්ගලයෙකුට ශක්තියින් 3ක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි ආය ශක්තිය. ඊළඟ එක තමයි උපාය ශක්තිය. ඊළඟ එක තමයි අපාය ශක්තිය. මේ කියන ශක්තියින් 3 ඕනම පුද්ගලයෙක් ළඟ තියෙනවා. ඒ වඩා වර්ධනය කර ගැනීම ඔබ සතු දෙයක්. ඒ නිසා පින්වත්නි, මේ කියන ශක්තියින් ඔබටත් මටත් තියෙනවා කියන එක මුලින්ම අප තේරුම් ගන්න ඕනේ. පළවෙනි එක තමයි ආය ශක්තිය. මෙහෙම හිතන්නකෝ පින්වත්නි, මම බුදුරජාණන් වහන්සේගේ කාලේ කාරණා දෙකක් ඔබට සඳහන් කරන්නම්. ඔබ අහලා තියෙනව නේද සෝපාක සාමණේරයන් ගැන? වැඩකට නැති කාලකන්ණියෙක් කියලා ගෙදරින් එළියට දාපු පුංචි දරුවෙක්. හැබැයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඔහු තුල තියෙන ශක්තිය දැක්කා. ඔහු තුල තියෙන ශක්තිය බුදුරජාණන් වහන්සේ දැක්කා. ගුරුවරයෙක් හැටියට උන්වහන්සේ සෝපාකගේ තුල තියෙන ඒ චිත්ත ශක්තිය තේරුම් ගත්තා. බුදුරජාණන් වහන්සේ මොකද්ද කළේ? සෝපාකව පන්සලට එක්කගෙන ඇවිල්ලා සක්මන් මළුවේදී පින්වත්නි සාකච්ඡා කරා සෝපාකත් සමග. බුදුරජාණන් වහන්සේ සෝපාකගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා. පළවෙනි ප්‍රශ්නය තමයි පින්වත්නි, සෝපාකගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා, ඒක නාමකින් සෝපාක මේ ලෝකේ එක කියන්නේ මොකක්ද? සෝපාක බුදුරජාණන් වහන්සේට කල්පනා කරලා කියනවා, බුදුරජාණන් වහන්සේ සබ්බේ සත්තා ආහාරට්ටිතික. මේ ලෝකේ හැම පුද්ගලයෙක්ම කන්න තමයි හැමදේම කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරනේ පළවෙනි එක නම් ආහාරට්ටිතික. සියලු දෙනාම ආහාරයෙන් යැපෙනවා. එක නම් ආහාර තමයි කියෝ. හිතා ගන්නවත් පුළුවන් ද පින්වත්නි, ඒ වගේ පුංචි වයසක දරුවෙක් ඒ වගේ ප්‍රශ්නයකට ඒ වගේ උත්තරයක් දෙයි කියලා. පළවෙනි ප්‍රශ්නෙටම දුන්න උත්තරේ ඊටාම විශිෂ්ට උත්තරයක්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දෙවෙනි ප්‍රශ්නය අහනවා. මොකද්ද? ද්වේ නාමකින්. සෝපාක දෙක කියන්නේ මොකද්ද? සෝපාක උත්තර දෙනවා නාමංච රූපංච. බුදුහාමුදුරුවනේ අපි මේ හැමෝටම එක එක නම් දාගෙන හිටියට, ගස් කොළන් වලට එක එක නම් දාගෙන හිටියට හඳුනා ගන්න මේ ඔක්කොම තුල තියෙන්නේ එකක්. නාමංච රූපංච. දෙක නම් මොකද්ද? නාමංච රූපංච. ඉතින් ওই විදිහට ප්‍රශ්න 10කට උත්තර 10ක් ඊටාම විශිෂ්ට විදිහට සෝපාක බුදුහාමුදුරන් වහන්සේ සමග සාකච්ඡා කරමින් ඒ සියලු ප්‍රශ්න වලට උත්තර දුන්නා. බුදුහාමුදුරුවෝ ඊටාම සතුටටපත් වුණා පින්වත්නි. බුදුහාමුදුරුවෝ සෝපාකට තෑග්ගක් දෙනවා. මොකද්ද?
අපේ ශාසනය තුල තියෙනවා. ඒ තමයි සෝපාක උත්තර දුන්න ඒ උත්තරවලට ඒ ප්‍රශ්නවලට සෝපාක උත්තර දුන්නා. ඒක බුදුරජාණන් වහන්සේ උපසම්පදාව හැටියට සෝපාකට තෑග්ගක් විදිහට දෙනවා. ඒ තමයි ප්‍රශ්න වාක්‍ය උපසම්පදාව. මේ සම්බුද්ධ ශාසනය තුල ඒ උපසම්පදාව ලැබපු පළවෙනිම භික්ෂූන් වහන්සේ තමයි සෝපාක. හිතා ගන්නවත් පුළුවන් ද පින්වත්නි? වැඩකට නැති දරුවෙක් කියලා ගෙදරින් එළියට දාපු ළමයෙක් බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තා සෝපාකගේ සිතේ තියෙන ශක්තිය. ඒ මන් සඳහන් කළේ එකක්. ඔය වගේ තව තියෙනවා. ඔබ අහලා තියෙනවා බාගිනේය සංඝරක්කිත, චුල්ල පන්තක, මහා පන්තක, ඔයත් අහලා තියෙනවා. පන්තක කියලා කියන්නේ පින්වත්නි මහා පාරේ ඉපදුන දරුවෙක් කියන එක. දරුවෙක් උපද්දන්නවත් වත්කමක් නැති පවුලක ඉපදුනේ. බුදුරජාණන් වහන්සේ ළඟට එනවා මහා පන්තක. ඇවිල්ලා පැවිදි ජීවිතයට පත් වෙලා ජීවිතයේ નિසරු බව තේරුම් අරගෙන මහා පන්තක අයියා රහත් භාවයට පත් වෙනවා. මේ ජීවිතයේ මහා පන්තක ලබාගත් මේ ආශ්චර්යමත් දෙය මගේ මල්ලිටත් දෙන්න ඕන කියලා හිතලා මල්ලිවත් පන්සලට එක්කගෙන එනවා. පන්සලට එක්කගෙන ඇවිල්ලා මහා පන්තක මේ අයියා උත්සාහ කරනවා චුල්ල පන්තකට තමන් මේ දැනගත්ත, තමන් මේ ඉගෙනගත්ත, තමන් මේ හොයාගත්ත, තේරුම් ගත්ත දේ දෙන්න. හැබැයි චුල්ල පන්තකට ඒක ඒ තරම් ලේසි කාරණාවක් වෙන්නේ නැහැ. පද 4ක ගාතාවක් පාඩම් කරනකොට පළවෙනි පදේ මතක තියාගෙන දෙවෙනි පදයට යනකොට දෙවෙනි පදේ පාඩම් කරනකොට පළවෙනි පදේ අමතක වෙලා යනවා. මාසයක් විතර පන්සලේ තියාගෙන උත්සාහ කරනවා අයියා මල්ලිව තමන් මේ හොයාගත්ත මාර්ගයට ගන්න. හැබැයි උත්සාහය සාර්ථක වන්නේ නැහැ. ඊට පස්සේ මල්ලිට කියනවා මල්ලි ඔයාට මේක හරියන්නේ නැහැ. ඔයා ගෙදර ගිහිල්ලා වත්තේ පිටියේ වැඩක් කරගෙන ඉන්න ඔය සිවුර පන්සලේ තියලා ඔයා ගෙදර යන්න කියලා අයියා මල්ලිට කියනවා. මල්ලි මොකද කරන්නේ? මල්ලි ගෙදර යනවා කියලා හිතාගෙන යන්න කලින් බුදුහාමුදුරුවෝ ළඟට යනවා ගෙදර යනවා කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා චුල්ල පන්තක කියනවා බුදුහාමුදුරුවනේ මම ගෙදර යනවා කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ චුල්ල පන්තකගෙන් මේ සියලු විස්තරයන් දැනගන්නවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ චුල්ල පන්තකට කියනවා ඔබ කවුරුවත් කියපු නිසා එන්නත් එපා, ඔබ කවුරුවත් කියන නිසා යන්නත් එපා කියලා පොඩි දෙයක් චුල්ල පන්තකට කියනවා කරන්න කියලා. මොකද්ද? සුදු රෙදි කෑල්ලක් අතට දීලා රජෝහරණං කියලා පිරිමදින්න කියලා චූටි දෙයක් බුදුහාමුදුරුවෝ චුල්ල පන්තකට කරන්න කියනවා. අවුවේ ඉඳලා මේක කරනකොට ඒ ලස්සනට තිබුණු සුදු රෙදි කැබැල්ල ටිකෙන් ටික කිලුටු භාවයටපත් වෙනවා. චුල්ල පන්තකට ටිකක් වෙලා යනකොට මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේක මේ ජරාවටපත් උනේ, මේ රෙදි කැබැල්ල ජරාවටපත් උනේ පිටින් ආපු කුණු වලින් නෙවෙයි, තමන්ගේ ශරීරය තුල තියෙන කුණු වලින්ම දහඩිය වලින්ම තමයි මේ රෙදි කැබැල්ල මේ විදිහට අපිරිසිදු භාවයටපත් උනේ කියලා චුල්ලපන්තක තේරුම් ගන්නවා. මේ යථා භාවය තේරුම් ගත්තට පස්සේ ඒ තුලින්ම රහත් භාවයට පත්වෙන්න පින්වත්නි
චුල්ලපන්තකට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පින්වත්නි ඔබට මං මේ සඳහන් කළේ ඔබටත් මටත් මේ කියන චිත්ත ශක්තිය තියෙනවා. එය හඳුනා ගන්න අපි නිරතුරුවම පින්වතුනි සත්පුරුෂයන් ආශ්‍රය කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න ඕනේ. ඒ තුලින් අපට පෙනෙන්නේ නැති මේ චිත්ත ශක්තිය ඒ සත්පුරුෂයාට ඒ කල්යාණ මිත්‍රයාට පේන්න පුළුවන්. අද මම මෙතන ඉඳලා ඔය ඇත්තන්ට අනුශාසනා කරන්නේ මට මගේ ජීවිතයේ ලැබුණු ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ආශිර්වාදය නිසා. මාව පන්සලට ගෙනල්ලා මට මේ මාර්ගය කියලා දීලා මාව මේ මාර්ගයේ යන්න ඕන විදිහට මට පරිසරය හදලා දුන්න ඒ උත්තමයන් වහන්සේලාගේ ආශිර්වාදය මඟ පෙන්වීම නිසායි අද මේ විදිහට අනුශාසනා කරන්නේ. ඒ නිසා ඔබටත් මටත් මේ කියන චිත්ත ශක්තියින් තියෙනවා. ඒක ඔබ මම තේරුම් ගන්න ඕන කාරණාවක්. පින්වත්නි මම මෙච්චර වෙලා ඔයත්තන්ට සඳහන් කළේ බුදුහාමුදුරුවන්ගේ කාලේ කතා. මේ මෑතක සිද්ධියක් මම ඔබ ඔයත්තන්ට මේ වෙලාවේ සඳහන් කරන්න කැමතියි. ඔයත් අහලා තියෙනවා ඉන්දියාවේ ජනාධිපති වුණු අබ්දුල් කලාම් මහත්තයා. ඊටාම දුප්පත් පවුලක ඉපදුන ඊටාම දුප්පත් දරුවෙක්. ඉන්දියාවේ දීවර පවුලක ඉපදුනේ. එක දවසක් පින්වත්නි මේ අබ්දුල් කලාම් මහත්තයාගේ තාත්තා මේ පුංචි පුතාව එක්කගෙන මුහුදට ඒ කියන්නේ වෙරළ තීරයට යනවා. වෙරළ තීරයට ගිහිල්ලා ඒ ලස්සන සුන්දරත්වය දකින්න මේ තාත්තා පුංචි පුතාට ඉඩ ප්‍රස්තාව සලස්සනවා. ඒ වෙලාවේ මේ අබ්දුල් කලාම් පුංචි දරුවා දකිනවා මේ ලස්සන කුරුල්ලෝ මේ මුහුදේ එන හුළඟ. ඒ කියන්නේ මුහුද ළඟට ගියාම ගොඩාක් හුළඟයි. සමහර කුරුල්ලෝ මේ හුළඟ තියෙන පැත්තට යනකොට ඒ හුළඟට වැදිලා ආපස්සට එනවා. සමහර කුරුල්ලෝ අර හුළඟ දරාගෙන ඒ හුළඟ කාගෙන පුළුවන් තරම් ඉස්සරහට යනවා. මේක දිහා බලාගෙන හිටපු මේ තාත්තා මේ පුංචි පුතාට කියනවා පුතේ ඔබත් කවදක හරි අන්න අර හුළඟ කාගෙන ඒ අභියෝගයට මූණ දීගෙන ඉස්සරහටම යන කුරුල්ලෙක් වගේ ඔබත් ඔබේ ජීවිතේ එන සියලුම අභියෝගයන් සියලුම බාධකයන් මැඩපවත්වාගෙන ඒ කියන්නේ ඒ සියලු අභියෝගයන්ට සියලු බාධාවන්ට හසු නොවි පුළුවන් තරම් ඉස්සරහට යන්න කියලා අබ්දුල් කලාම් මහත්තයාට ඒ පුංචි පුතාට ඒ තාත්තා ඒ වෙලාවේ අවවාද කරනවා. අන්න එදා තමයි මේ අබ්දුල් කලාම් මහත්තයාගේ ජීවිතය වෙනස් කරපු තැන. ඔබටත් මටත් රහසක් නෙවෙයි අබ්දුල් කලාම් මහත්මයා ඉන්දියාවට ඒ තාක්ෂණය හොයලා ඉන්දියාව මේ ලෝකයේ ඉහළ තැනකට ගන්න විශාල මෙහෙවරක් කර පුද්ගලයෙක්. කොතනින්ද පටන් ගත්තේ? දීවර පවුලක දුප්පත් දරුවෙක් විදිහට. ඒ නිසා ඔබටත් මටත් තියෙන මේ චිත්ත ශක්තිය තේරුම් ගත්තොත් ඔබත් මමත් මේ ලෝකේ කොතනට යනකම් ගමන් කරයිද? ශ්‍රී ලංකාව අපේ මාතෘ භූමිය කොයිතරම්නම් සුන්දර එකක්ද? කොයිතරම්නම් සුන්දර තැනක්ද? ඒ සුන්දර
තැනට මිනිස්සු පිටරට මිනිස්සු ඒ කියන්නේ විදේශිකයන් කොයිතරම්නම් ආසා කරනවද? ඇයි ඒක එහෙම උනේ? ශ්‍රී ලංකාවේ ඇවිදිනකොට සීගිරිය වගේ විශාල ගල් පර්වත ළඟට යනකොට ඒවා ඉතා විශිෂ්ට ලෙස නිර්මාණය කරලා තියෙන දැක්කහම ඔබටත් මටත් පුදුම හිතෙනවා. කොහොමද ඒවා ඒ විදිහට සිද්ධ වුණේ කියලා. කොහොමද ඒවා ඒ විදිහට සිද්ධ වුණේ පින්වත්නි? අපේ මාතෘ භූමියේ කොයිතරම්නම් වැව් තියෙනවද? වැව් 30000ක් විතර තියෙනවා. අවුකන පිළිමේ ළඟට ගියොත් කොයිතරම්නම් හිත නිවෙනවද? කොහොමද ඒවා සියල්ල නිර්මාණය වුණේ? අපේ මාතෘ භූමියේ අතීතයේ ජීවත් වුණ මිනිස්සු තුල පුදුම තරම් පින්නතුණි ශක්තියක් තිබුණා. චිත්ත ශක්තියක්. අන්නේ චිත්ත ශක්තිය නිසා තමයි ඒ වගේ අභිමානවත් දේවල් නිර්මාණය වුණේ. ඒ නිසා ඔබත් මමත් මේ කියන අපේ සිත තුල තියෙන මේ ආය ශක්තිය තේරුම් ගන්න ඕනේ. උපාය ශක්තිය කියන්නේ මොකද්ද? උපාය ශක්තිය කියන්නේ මේ කියන ශක්තිය අපි ගන්න හදන හැම වෙලාවකම ඒ ශක්තිය නැති කරලා දාන්න විවිධ බාධාවන් ඔබටත් මටත් එන්න පුළුවන්. ඔබ මොකක් හරි වැඩක් ආරම්භ කරනකොට ඔබට එය එපා කියලා, ඒක බෑ කියලා, මට මේක නිසා පාඩු වෙයි කියලා, මට මේක නිසා යම් යම් දේවල් නැති වෙයි කියලා සමහර දේවල් සිද්ධ වෙන්න පුළුවන්. බෝධිසත්වයන් වහන්සේ බුදු වන්නට උන්වහන්සේ වාඩි වුණාට පස්සේ කොයිතරම්නම් බාධකාවද? ඒත් උන්වහන්සේ ඒ සියලු අභියෝග වලට මුහුණ දීලා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ නිසා උපාය ශක්තියේ හොඳ පැත්ත ඔබත් මමත් වර්ධනය කරගන්න ඕන. ඊළඟට අපාය ශක්තිය, අපාය කෞශල්‍ය, ඒකත් කෞශල්‍යයක්. ඒකෙත් හොඳ පැත්ත වඩා වර්ධනය කරගත්තොත් එය ඔබටත් මටත් ජීවිතේ ඉස්සරහටම ගමන් කරන්න ඊටාම අගනාදයක් වෙයි. ඒ නිසා ඔබත් මමත් මේ මොහොත තුල ගත කරන්නේ ඊටාමත්ම අභියෝගාත්මක මොහොතක් කියලා මන් සඳහන් කළොත් මන් නිවැරදි. මේ වෙසක් මාසයේ තුල ඔබ මේ වෙසක් මාසය ගත කරන්නේ නිමසේ. ඊළඟට අපට එන්නේ පොසොන් මාසය. මේ පොසොන් මාසයත් සමහර විට පින්නතුනේ අපිට ගත කරන්න වන්නේ නිවසේ. ඒ කියන්නේ පන්සලකට එන්න සමහර වෙලාවට බැරි වන්නට පුළුවන්. නමුත් ඔබට පුළුවන් ඔබේ නිවසේ ඉඳලා ඔබේ නිවස තුනුරුවන් වැඩ ඉන්න තැනක් විදිහට පිරිසිදුවට ධර්මානුකූල ජීවිතයක් ගත කරමින් ඒ ආධ්‍යාත්මික ජීවිතය වඩා වර්ධනය කරගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. ඔබට ඒ ශක්තිය තියෙනවා. මොකද මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අපිට ඒ ශක්තිය කියලා දීලා තියෙනවා. ඒ නිසා බණ පොතේ සඳහන් කළේ උට්ටානේ නප්පමාදේන සංයමේන දමේනච. මේ උට්ටාන වීරිය අපි ඇති කරගන්නට ඕනේ. අපිට මොන බාධකාවත් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ සියලු බාධාවන්ට මුහුණ දීමේ ශක්තිය ඔබටත් මටත් තියෙන්න ඕනේ. ඔබේ ශක්තිය වැඩි දියුණු කර ගන්නකොට ඔබේ දරුවන්ට ඒ ශක්තිය ගැන කියලා දෙන්න. ඒ දරුවන් තුල තියෙන ශක්තිය ඉහළට ගන්න, ඒ දරුවන් තුල තියෙන ශක්තිය ඒ දරුවන්ට කියලා දෙන්න ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ නිසා මේ වෙසක් මාසය තුල ඔබේ නිවසේ සිට සම්බුදු තෙමගුල සිහිපත් කළා වගේම පොසොන් මාසය තුලත් ඒ පොසොන් සතිය, ඒ පොසොන් පොහොය ගත කරන්නට ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ නිසා ඔබට ඒ අදිෂ්ඨානය ඇති කරගෙන ඔබට ඒ තුල ගමන් කරන්නට තුනුරුවන්ගේ අනන්ත සූවිසුගන බලයෙන් සෙතක් සාන්තියක්
යහපතක්ම සැලසේවා කියලා මම මේ වෙලාවේ ආශිර්වාද කරනවා. තුනුරුවන්ගේ අනන්ත සූවිසුගන බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයට ඔබට සැලසේවා, ලැබේවා, ලැබේවා, ලැබේවා.